සාදු 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 නමස්කාර වේවා බුදුරුවනට සැමදා බුදු හිමි සරණ යමි නමස්කාර වේවා ධම්රුවනට සැමදා සදහම් සරණ යමි නමස්කාර වේවා සංඝරුවනට සැමදා මහා සංඝ සරණ යමි නමස්කාර වේවා තුනුරුවනට සැමදා තිසරණ සරණ යමි සාදු 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 අපගේ පරම පූජනීය ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට අපගේ ගෞරවාදර නමස්කාරය වේවා සාදු 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 ශ්‍රද්ධාවන්ත වාසනාවන්ත පින්වත්නි අපගේ ශාස්ත්‍ර භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ නොයෙකුත් උපමාවන් මතු කරමින් මේ ධර්මය පුරුදු කර ගැනීම පිණිස නිරන්තරයෙන් අවවාද අනුශාසනාවන් කරලා තිබෙනවා. බුදුරජාණන් වහන්සේ උපමාවන් දේශනා කරන්නේ ඒ ධර්මයන්ගේ අර්ථ ඉතා හොඳින් තේරුම් ගැනීම පිණිසයි. බුදුරජාණන් වහන්සේ දේශනා කළ උපමායපි ඉදේ කච්චේ විඤ්ඤූ පුරිසා භාසිතස්ස අත්තං ආජානಂತಿ. උපමාවෙනුත් පුළුවන් නුවණැති කෙනාට කියන දේ අර්ථය තේරුම් ගන්න. ඉතින් බුදුරජාණන් වහන්සේ ගෝපාලෙක් උපමාවටගෙන ධර්ම මාර්ගයේ දියුණුව සලසා ගත යුතු ආකාරය හරි ලස්සනට දේශනා කළා තියෙනවා. එතකොට මේ දේශනාවට උපමාවට ගන්නේ ගෝපාලෙක්. ඒ කියන්නේ හරක් බලා ගන්න කෙනෙක්. ඒ ගෝපාලලා උපමා කරගෙන හරි ලස්සනට ධර්මීය විස්තර කරනවා. අද මේ දේශනාව උපමාවන් ඇසුරු කරමින් මේ සිදු කරන අසිරිමත් ධම්රස අමාවන් ධර්ම දේශනාවට දායකත්වය දරන්නේ විජිත වැලිමානාන කැකිරිස්කන්ද කරන්දෙනි යන ලිපිනෙහි පදිංචි පින්වත් අයිඩී ඇඩ්ලින් මහත්මිය සහ කොළඹගේ සෝමරත්න මහත්මයා විසින්. පින්වත්නි, අද ඔබට ඉගෙන ගන්න ලැබෙන මේ සූත්‍ර දේශනාවේ සඳහන් වෙන්නේ මජ්ක්‍ධිම නිකායේ පළවෙනි පොත් වහන්සේගේ මේ සූත්‍ර දේශනාවේ නම මහා ගෝපාලක සූත්‍රය. ගෝපල්ලා මුල් කොටගෙන වදාළ විස්තරාත්මක දෙසුම. ඒ දවස්වල බුදුරජාණන් වහන්සේ වැඩ සිටියේ සවැත් නුවර ජේතවනාරාමයේ. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කළා මහණෙනි, කරුණු 11කින් යුක්ත වුණොත් ගෝපල්ලා. ඒ ගෝපල්ලාගේ ගවපට්ටිය දියුණු කරගන්න ඒ ගෝපල්ලා සුදුසු නැහැ. ගවපට්ටිය දියුණු කරන්න ගෝපල්ලා සුදුසු වෙන්නේ නැහැ. මොනවද මහණෙනි කරුණු 11න් යුතු ඒ ගෝපල්ලා මොන වගේ කරුණු වලින් යුක්ත වුණොත්ද ඒ ගවපට්ටිය දියුණු කරගන්න ලැබෙන්නේ නැත්තේ? බුදුරජාණන් වහන්සේ වදාලා මහණෙනි, ගෝපල්ලා හැඩරුව වශයෙන් ගවයන්ව අඳුරන්නේ. මේ අසවල් ගවයා මේ අසවල් ගවයා කියලා හැඩරුව වශයෙන් ගවයන්ව අඳුරන්නේ මේ ගෝපල්ලා. එතකොට හරක් බලා ගන්න කෙනෙක් වුණාම හරක්ව අඳුර ගන්න ඕනේ. මේ තමයි අසවල් ගවයා, මේ තමයි රත්ති, මේ හඳයා. ඒ විදිහට ගවයන් අඳුර ගන්න ඕනේ. මේ එතකොට ඒ හඳයක් තියෙන කෙනාට තමයි අපි හඳයා කියන්නේ කියලා. එහෙම ඒ ගවයා ඒ ගෝපාලලා අඳුර ගන්න දක්ෂ නැහැ මේ ගවයින්ව. හැඩරුව වශයෙන් අඳුර ගන්න දක්ෂ නැහැ. ආන් එතකොට ඒ ගවපට්ටිය දියුණු කරගන්න ගෝපල්ලාට ලැබෙන්නේ නැහැ. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා
ඒ වගේම ওই ගොපල්ලා ශරීරවල ලකුණු අඳුරන්නෙත් නැහැ. ශරීර ලක්ෂණ. හඳයාගේ පැල්ලම තියෙන්නේ මෙහෙම. ඊළඟට මේ අසවල් ගවයාගේ මේ විදිහේ හැඩයක් තියෙනවා. මෙතන මෙහෙම ලපයක් තියෙනවා. එතකොට මෙහෙම කැලලක් තියෙනවා. ওই විදිහට ශරීර ලක්ෂණ වලින් අඳුර ගන්න පුළුවන් වෙන්න ඕනේ. ඒ ගොපල්ලට තමන්ගේ ගවපට්ටියේ ඉන්න ගවයන්ව. එහෙම අඳුර ගන්න දක්ෂත් නැත්නම් ගවපට්ටිය දිනු කරගන්න ලැබෙන්නේ නැහැ. එතකොට බුදුරජාණන් වහන්සේ මේ දේශනා කරන්නේ මේ උපමාව. ඊළඟට භාග්‍යතුන් වහන්සේ වදාලා ඒ ගවයන්ගේ සිරුරේ නිලමැස්සෝ බිත්තර දානවා. මැස්සෝ අහනවා නිලමැස්සෝ. ඒ නිලමැස්සෝ බිත්තර දානවා. ඒ බිත්තර ඉවත් කරන්න ඕනේ. ආන්ගේ බිත්තර ඉවත් කරන්න ගොපල්ලා දන්නෙත් නැහැ. ගවයන්ගේ සිරුරේ දාන නිලමැස්සෝ දාන බිත්තර ඉවත් කරන්න දන්නේ නැහැ මේ ගොපල්ලා. ආන් එතකොටත් ඒ නිලමැසි බිත්තර ඉවත් කරන්න දන්නේ නැතිකම නිසාත් ඒ ගවපට්ටිය දිනු කරගන්න ලැබෙන්නේ නැහැ. ඊළඟට ගවයන්ගේ සිරුරේ හට ගන්නවා තුවාල. ආන්ගේ තුවාල සනීප කරන්න මොනවද දාන්න ඕනේ බෙහෙත්. මොන ඖෂධද බොන්න දෙන්න ඕනේ. මොන බෙහෙත් දැම්මොත්ද ඒ තුවාලේ සනීප වෙන්නේ. එහෙම දන්නෙත් නැහැ. එතකොටත් ගවපට්ටිය දිනුවක් කරා යන්නේ නැහැ. ඉතින් මේ හරක් බලා ගන්න කෙනා මැසි මදුරුවන් වළක්වන්න දුම් ගස්සන්නේ නැහැ. මැස්සෝ මදුරුව එනකොට ඒකට දුම් ගස්සන්නේත් නැහැ. ඊළඟ එක ඒ ගවයෝ ඉන්න තැනට මැස්සෝ මදුරුව ගොඩාක් එනවා. ඒ කෙනා දක්ෂ වෙන්න ඕනේ ඒ මැස්සෝ මදුරුව වළක්වන්න දුම් අල්ලන්න. මේ ගොපල්ලා දුම් අල්ලන්න දන්නෙත් නැහැ. දුම් ගස්සන්නේ නැහැ. ආන් එතකොටත් ඒ ගවපට්ටිය පිරිහිලා යනවා. ගවයෝ විනාශ වෙනවා. ගවපට්ටිය දියුණු කරගන්න මේ ගොපල්ලට ලැබෙන්නේ නැහැ. ඊළඟට මේ ගොපල්ලා ඒ ගවයන්ව කාලෙන් කාලෙට වතුරට බස්සන්න ඕන වෙනවා. එතකොට තොටි පොළවල් වලින් එතර කරවන්න ඕන වෙනවා. ඉතින් මේ ගොපල්ලා දන්නේ නැහැ කොතනින්ද ගවයන් වතුරට බස්සන්න ඕනේ. කොතනද වතුර පාර සැඩ. කොතනින්ද මේ පොඩි පැටවුන්ටත් එක්ක පහසුවෙන් යන්න පුළුවන්. ඒවා අඳුරන්නේ නැහැ. ඉතින් ගොපල්ලා මේවා අඳුරන්නේ නැති නිසා ආන් ඒ ලක්ෂණයත් මේ ගවපට්ටිය පිරිහෙන්න හේතු වෙනවා. දිනුවක් කරන්න හොයන්න හේතු වෙනවා. එතකොට ගොපල්ලා දැනගන්න ඕනේ කොතනින්ද බස්සන්න ඕනේ වතුරට. කෝකද සුදුසුම තොටිපොළ කියලා දැනගන්න ඕනේ. ඊළඟට මේ ගොපල්ලා දන්නේ ගවයෝ වතුර බීලාද ඉන්නේ. වතුර බීලා නැද්ද? වයි ජලය පානය කළ නොකළ බව දන්නේ. ජලය පානය කරේ නැත්තම් ගවයෝ හැසිරෙන්නේ කොහොමද? ගවයෝ ඒ ජලය පානය කරා නම් ගවයෝ හැසිරෙන්නේ කොහොමද? මෙයා ඒ මුකුත් අඳුරන්නේ නැහැ. ආන් ඒකත් ගවපට්ටිය පිරෙහෙන්න හේතු වෙනවා. ඒ ගොපල්ලා නිසාත් ගවපට්ටිය පිරිහෙනවා. තමන්ගේ ගවපට්ටිය දිනු කරගන්න ලැබෙන්නේ නැහැ. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරන 8 වෙනි කරුණ ගවයන් යන්නේන පාරවල් දන්නේ. මේ පාරවල් වලින් තමයි ගවයෝ යන්නේ. දැන් සමහර කාරවල වලට ගවයෝ තනකොළ කන නිදහස් කරනවා. එතකොට ගවයෝ රංචුව පිටින් යන පාරවල් තියෙනවා. මේ ගොපල්ලා දන්නේ කොයි පාරවල් වලද ගවයන් යන්නේ. එතකොට දක්කගෙන යන්න ඕනේ කොයි පාරවල් වලද. ඒ මුකුත් අඳුරන්නේ දන්නේ නැහැ. අනුතර තියෙන්නේ කොයි පාරවල ගියොත්ද. සත්තුන්ගෙන් කරදර වෙන්න පුළුවන් කොයි පාරේ ගියොත්ද. මේ ගොපල්ලා ඒ මුකුත් සිහි කරන්නේ නැහැ, අඳුරන්නේ නැහැ. පාරවල් දන්නේ නැහැ. ආන් ඒකත් ගවපට්ටිය පිරිහෙන්න හේතුවක්. ඊළඟට මේ ගොපල්ලා තනබින් හොයන්න දක්ෂ නැහැ. ඒ සුදුසු තනකොළ තියෙන පිට්ටනි මොනවද? ඒ තනබින් මොනවද? ඒවා අඳුරන්න මේ ගොපල්ලා දක්ෂ නැහැ. ආන් ඒකත් මේ ගවපට්ටිය පිරිහීම පිණිස හේතු වෙනවා. ඊළඟට මේ ගොපල්ලා කිරි දොවන්න ගත්තාම පැටියෙකුටවත් තියන්නේ නැතුව කිරි දොවනවා. පැටවුන්ටවත් තියන්නේ නැතුව ඉතිරි නොකරම කිරි දොවනවා.
ඒකෙනුත් ගවපට්ටිය විනාශ වෙනවා. එතකොට ඒක දියුණුවක් කරා යන්නේ නැහැ. ගවපට්ටිය පිරිහෙනවා. පැටවුන්ටවත් ඉතුරු කරන්නේ නැතුව කිරි දෝරනවා. ඊළඟට 11 වෙනි කරුණ බුදුරජාණන් වහන්සේ දේශනා කළා ගවපට්ටියේ ඉන්නවා ජේෂ්ඨ ගවයෝ, ශ්‍රේෂ්ඨ ගවයෝ, නායක ගවයෝ. ආන්ගේ නායක ලොකු ගවයින්ට හොඳට විශේෂ සැලකිලි සත්කාර සම්මාන කරන්නේ. එතකොට නායක ගවයින්ට විශේෂයෙන් සලකන්නේ නැතිකම ගවපට්ටිය පිරිහෙන්න හේතු වෙනවා. ආන්ගේ කරුණු 11 බුදුරජාණන් වහන්සේ දේශනා කළා. මේ කරුණු 11න් යුක්ත ගෝපල්ලා තමන්ගේ ගවපට්ටිය දියුණු කරගන්නේ. මේ කරුණු වලින් යුක්ත වුණොත් ගෝපල්ලා ඒ ගවපට්ටිය දියුණු වෙන්නේ නැහැ. එයා සුදුසු නැහැ ඒ ගවපට්ටිය දියුණු කරන්න. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාලා ආන් ඒ වගේමයි පින්වත් මහණෙනි භික්ෂුවක් දුර්වලතා 11කින් සමන්විත වුණොත් මේ බුද්ධ ශාසනයේ දියුණුවක් විශේෂ දියුණුවක් ලබන්නේ නැහැ. එතකොට පින්වත්නි බුදුරජාණන් වහන්සේ මේ ධර්මයේ දේශනා කළේ ස්වාමීන් වහන්සේලාට. හැබැයි මේ ධර්මය ස්වාමීන් වහන්සේලාට විතරක් තියෙන එකක් නෙමෙයි. භාග්‍යවතුන් වහන්සේ මේ ධර්මයේ කියා දෙනකොට එතන වැඩ හිටියේ භික්ෂුන් වහන්සේලා. එතකොට බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ ඉන්නවා පිරිස් 4ක්. භික්ෂු, භික්ෂුණී, උපාසක, උපාසිකා කියන සිව්වණක් පිරිස. එතකොට මේ හැම දෙනාගේම ජීවිත ධර්මයේ තුලින් දියුණු කරගන්න ඕන නම් මේ ධර්මයේ පොදුයි. කාටත් පොදුයි. ධර්ම මාර්ගයේ දියුණු කරගන්න කැමති කෙනෙක් මේ ඒ ලක්ෂණ වලින් යුක්ත වෙන්න ඕනේ. ඉතින් බුද්ධ ශාසනයේ විශේෂ දියුණුවක් විපුල බවක් ඇති කරගන්න කැමති නම් යම්කිසි ශ්‍රාවකයෙක් ආන්ගේ මේ අඩුපාඩු හදාගෙන බුදුරජාණන් වහන්සේ කියලා දෙන ලක්ෂණ ඇති කරගන්න ඕනේ. ගිහි වේවා, පැවිදි වේවා, උපාසක උපාසිකා, භික්ෂු භික්ෂුණී කියන හැමෝම. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි මේ දුර්වලතා තිබුණොත් කෙනෙකුගේ ආන් එයාට විශේෂ දියුණුවක් මේ බුද්ධ ශාසනයේ විශේෂ දියුණුවක් විපුල බවක් ඇති කරගන්න ලැබෙන්නේ නැහැ. ඒ මොනවද? න රූපඤ්ඤෝ හෝති. අර ගවයන් බලා ගන්න ගොපල්ලා ගවයන්ව කවුද කියලා රූප වශයෙන් අඳුරන්නේ. ආන් ඒ වගේ භික්ෂුවත් න රූපඤ්ඤෝ හෝති. රූප අඳුරන්නේ නැහැ කියනවා. ඊළඟට න ලක්ඛන කුසලෝ හෝති. අර ගොපල්ලා හරක්ගේ ලක්ෂණ මොනවද? මේ හැඩරුව තියෙන ගවයා අසවල් ගවයා. එතකොට මේ ගවයාගේ මේ ලාංඡනේ මේ හැඩරුව තියෙනවා. මේ ලක්ෂණේ තියෙනවා. එහෙම ලක්ෂණ අඳුරන්නේ නැහැ. භික්ෂුවත් න ලක්ඛන කුසලෝ හෝති. විශේෂ ලක්ෂණ තෝරගන්න දක්ෂ නැහැ කියනවා. ඊළඟට නිලමැසි බිත්තර ඉවත් කරන්නේ නැහැ කියනවා. දැන් බුදුරජාණන් වහන්සේ අර ගෝපල්ලාගේ තියෙන දුර්වලතාවම තමයි මේ කියන්නේ. රූප අඳුරන්නේ, විශේෂ ලක්ෂණ තෝරගන්න දක්ෂ නැහැ, නිලමැසි බිත්තර ඉවත් කරන්නේ, ඒ වගේම තුවාල වහන්නේ, දුම් අල්ලන්නේ, තොටිපොළ දන්නේ නැහැ, ජලය පානය කළ නොකළ බව දන්නේ නැහැ, ඊළඟට ගමන් කරන මාවත දන්නේ, ගොදුරු බිම දන්නේ, ඉතුරු නොකරම කිරි දෝනවා. ඒ වගේම පැවිදි වෙච්ච බොහෝ කල් ගත වෙච්ච ඒ සංඝ පීතෘන් වහන්සේලාට සංඝ නායකයින් වහන්සේලාට සත්කාර සම්මාන විශේෂ ගෞරව පූජා පවත්වන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ මේ දේශනා කරන්නේ අර අදක්ෂ ගෝපල්ලා උපමාවට අරගෙන. බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාලා පින්වත් මහණෙනි ඒ ශ්‍රාවකයා රූප අඳුරන්නේ නැත්තේ කොහොමද? න රූපඤ්ඤෝ හෝති. රූප අඳුරන්නේ නැත්තේ කොහොමද? ඒ ශ්‍රාවකයා අඳුරන්නේ නැහැ කියනවා සෑම රූපයක්ම එක්ක සතර මහා ධාතු. එහෙම නැත්නම් සතර මහා ධාතුන්ගෙන් හටගත්තු දෙයක් කියලා යථාර්ථයේ වශයෙන් අවබෝධ කරගන්නේ නැහැ.
ආන් ඒකට කියනවා රූප අඳුරන්නේ නැහැ කියලා කිව්වේ. අර ගොපල්ලා හරක්ව අඳුරන්නේ නැහැ වගේ. මේ තමයි මේ අසවල් ගවයා මේ අසවල් ගවයා කියලා රූප වශයෙන් අඳුරන්නේ නැහැ. මේ එළදෙනක් එහෙම අඳුරන්නේ නැහැ. රූප අඳුරන්නේ නැහැ ගවයින්ගේ. ආන් ඒ වගේ බුදුරජාණන් වහන්සේ දේශනා කළා පින්වත් මහණෙනි ශ්‍රාවකයා රූප අඳුරගන්නේ නැත්තේ කොහොමද? ඒ ශ්‍රාවකයන් රූපයක් තියෙනවා. මේ රූපේ සතර මහා ධාතුන්ගෙන් හටගෙන තියෙන්නේ. එහෙම නැත්නම් මේ සතර මහා ධාතු කියලා යථාර්ථයේ වශයෙන් අඳුරන්නේ නැහැ කියනවා. අර ගෝපාල හරක්ව අඳුරන්නේ නැහැ වගේ. බුදුරජාණන් වහන්සේ වදාළ ඔන්න ඕකටයි රූප අඳුරන්නේ නැහැ කියලා කියන්නේ. එතකොට මේ අපි අවට තියෙන හැම රූපයක්ම හටගෙන තියෙන්නේ සතර මහා ධාතුන්ගෙන්. සතර මහා ධාතු කියලා කියන්නේ ඔන්න පළවෙනි එක පඨවි ධාතුව. ආපෝ ධාතුව, තේජෝ ධාතුව, වායෝ ධාතුව. ඔය ධාතු හතරෙන් තමයි මේ රූපය හැදිලා තියෙන්නේ. අපිට පේන හැම දෙයක්ම. පඨවි ධාතුවට කියලා කියන්නේ පොළොවට පස් වෙලා යන දෙයට කියන නම. පඨවි ධාතුව. පොළොවට පස් වෙලා යන දේ පස් ස්වභාවයට අයිති වෙන දේ. ඊළඟට ආපෝ ධාතුව කියන්නේ දිය වෙලා යන, වැగిරිලා යන ස්වභාවයට අයිති දේවල්. ඊළඟට තේජෝ ධාතුව කියන්නේ රස්නෙට අයිති දේවල්. ඊළඟට වායෝ ධාතුව කියලා කියන්නේ වාතයට අයිති දේවල්. මේ අපි අවට තියෙන සෑම රූපයක්ම හට අරගෙන තියෙන්නේ, හැදිලා තියෙන්නේ ওই සතර මහා ධාතුත් නැත්තම් සතර මහා ධාතුන්ගෙනුත්. ඒවා එකතු වෙලා තමයි අපි අවට තියෙන හැම රූපයක්ම තියෙන්නේ. ඉතින් ශ්‍රාවකයා යථාර්ථයේ වශයෙන් ඒ සතර මහා ධාතුත් සතර මහා ධාතුන්ගෙන් හටගන්න දේ ගැන යථාර්ථයේ වශයෙන්ම අවබෝධ කරගන්න ඕන කියනවා. මේ ධර්ම මාර්ගයේ දියුණුවක් කරා ලබන්න කැමති කෙනා. විපුල බවක් කරා යන්න කැමති කෙනා. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කළා මහණෙනි ශ්‍රාවකයා ලක්ෂණ හඳුරන්නේ නැහැ කියන්නේ මොකක්ද? ඇයි? එතකොට අර ගෝපල්ලා අඳුරගන්න දක්ෂ නැහැ මේ අසවල් ගවයා මේ අසවල් ගවයා කියලා. අසවල් ගවයාගේ මේ ලකුණ තියෙනවා. හඳයාගේ මේ ලකුණ තියෙනවා. එහෙම කියලා ඒ ගවයෙන්ව වෙන් කරලා අඳුරගන්න ලක්ෂණ වශයෙන් අඳුරගන්න දක්ෂ නැහැ. ආන් ඒ වගේ ශ්‍රාවකයාත් ලක්ෂණ අඳුරගන්න දන්නේ නැහැ කියන්නේ එයා අඳුරන්නේ ප්‍රඥාවන්තයා කවුද? දුෂ්ප්‍රඥ කෙනා කවුද? සත්පුරුෂයා කවුද? අසත්පුරුෂයා කවුද කියලා අඳුරන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කළ අසත්පුරුෂ වදුකා සූත්‍රයේදී අසත්පුරුෂ කෙනා කෙනෙක්ගේ අඩුපාඩු කියනවා. එයා අඩුපාඩු කියන අනිත් අයගේ දොස් කියනවා. ඇහුවේ නැතත් දොස් කියනවා. ඇහුවොත් විස්තර කරලා කියනවා. අසවල් කෙනා කොහොමද කියලා ඇහුවොත් හොඳට කියනවා අඩුපාඩු. මෙහෙම කෙනෙක් අපේ හිතන් ඉඳියට එයා මෙහෙම කෙනෙක්. ඒ විදිහට කියනවා ඒ අසත්පුරුෂයා. සත්පුරුෂ කෙනා කෙනෙක්ගේ අඩුපාඩු කියන්නේ නැහැ. එතකොට අහනවා කොහොමද අසවල් කෙනා මේ ගේ කියලා අඩුපාඩු අහනවා. ඇහුවත් කියන්නේ සංගව. එතකොට ඒ සත්පුරුෂ කෙනා. එතකොට අඥානයවත් ඥානවන්ත කෙනාවත් සත්පුරුෂයා අසත්පුරුෂයාත් අඳුරගන්න දන්නේ නැහැ. දක්ෂ නැහැ. බුදුරජාණන් වහන්සේ දේශනා කළා අසත්පුරුෂයෙකුට අසත්පුරුෂයෙක් අඳුරගන්න බෑ. අසත්පුරුෂයෙකුට සත්පුරුෂයෙක් අඳුරගන්නත් බෑ. සත්පුරුෂ කෙනෙකුට විතරයි සත්පුරුෂයා කවුද කියලා අඳුරගන්න පුළුවන්. සත්පුරුෂ කෙනෙකුට විතරයි අසත්පුරුෂයා කවුද කියලාත් අඳුරගන්න පුළුවන්. ඉතින් මේ බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාලා ඒ ශ්‍රාවකයා ලක්ෂණ අඳුරගන්න දන්නේ නැහැ කියන්නේ ඔන්න ඕක. සත්පුරුෂ අසත්පුරුෂ කෙනා අඳුරගන්න දක්ෂ නැහැ. ඥානවන්ත නුවණැති කෙනා අඳුරගන්න දක්ෂ නැහැ. ආන් ඒකට තමයි කියනවා ලකුණු අඳුරන්න දක්ෂ නැහැ කියලා කියන්නේ. ශ්‍රාවකයා වුණාම බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෙක් වුණාම
මේ ධර්මයෙන් දියුණුවක් කරා යන්න කැමති කෙනෙක් වුණාම ඒ ලක්ෂණ අඳුරගන්න ඕනේ. එහෙම නැත්තම් මේ ධර්ම මාර්ගයේ දියුණුවක් කරා යන්න ලැබෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ දේශනා කළා ඒක හරියට අර ලක්ෂණ අඳුරගන්න බැරි ගොපල්ලා ගවපට්ටිය දියුණු කරන්න දක්ෂ නෑ වගේ. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරා ඒ ශ්‍රාවකයා නිලමැසි බිත්තර ඉවත් කරන්නේ නැහැ. නිලමැසි බිත්තර ඉවත් කරන්නේ හරක්ගේ තියෙන නිලමැසි බිත්තර ඉවත් කරේ නැත්නම් ඔවුන් රෝගී වෙනවා. එතකොට ඒ තුවාල වලට ඒ නිලමැසි බිත්තර ගිහින් හොඳටම ඒ තුවාල නරක් වෙලා හොඳටම රෝගී වෙනවා. මරණයට උනත්පත් වෙන්න පුළුවන්. ආන් ඒ නිලමැසි බිත්තර ඉවත් කරන්න ඕනේ ගවපට්ටිය දියුණු වෙන්න. ඊළඟට පින්වත්නි බුදුරජාණන් වහන්සේ දේශනා කළා ඒ ශ්‍රාවකයා නිලමැසි බිත්තර ඉවත් කරන්නේ නැහැ කියන්නේ ඇයි? ඔන්න හිතේ හට ගන්නවා කාමසිතුවිලි. කාමයන් ගැන එක එක විදිහට ආශාවන් උපදිනවා. ඒ කෙනා ඒ කාමසිතුවිලි ඉවසනවා. නිලමැසි බිත්තර ඉවත් කරන්නේ නැහැ කියන්නේ ඔන්න ඕක. ඊළඟට හිතේ හට ගන්නවා ව්‍යාපාද සිතුවිලි, තරහ, අමනාපකම්. නොයේ දේවල් මතක් වෙලා අරයා මෙහෙම කරා කී තරහ අමනාප සිතුවිලි හිතේ එනවා. ඒ තරහ අමනාප සිතුවිලි ඉවසගෙන ඔහේ ඉන්නවා. නිලමැසි බිත්තර ඉවත් කරන්නේ නැහැ කියන්නේ ඔන්න ඕක. ඊළඟට හිංසා සිතුවිලි උපදිනවා. මම මෙහෙම කරන්න ඕනේ. මොවුන්ට මෙහෙම කරන්න ඕනේ. කී හිංසා සිතුවිලි උපදිනවා. ඒ හිංසා සිතුවිලි එද්දි ඔහේ ඉන්නවා. නිලමැසි බිත්තර ඉවත් කරන්නේ නැහැ කියන්නේ ඔන්න ඕක. කාම විතර්ක, ව්‍යාපාද විතර්ක, හිංසා විතර්ක ඒවා ඉවසමින් ඉන්නවා කියන එකටයි බුදුරජාණන් වහන්සේ ඒ නිලමැසි බිත්තර ඉවත් කරන්නේ නැහැ කියලා දේශනා කළේ. ඊළඟට භාග්‍යතුන් වහන්සේ දේශනා කළා ඒ ශ්‍රාවකයා තුවාල වහන්නේ. තුවාල වහන්නේ කියන්නේ මොකද්ද? රූපයක් දකිනවා. රූපයක් දැක්කට පස්සේ ඒ අසංවර කරගෙන ඉන්නකොට ඇස් දෙක ඒ දකින රූපේ නිමිති අනුනිමිති ගන්නවා. ඒ කියන්නේ පින්වත්නි යම්කිසි රූපයක් දැක්කට පස්සේ රාගයම හිතේ වැඩ කරනවා නම් රාගය ඇවිස්සි තියෙනවා නම් ආන් ඒ වගේ ඒ රාගය ඇවිස්සෙන රූප ඊළඟට ද්වේෂය ඇවිස්සෙන රූප ඊළඟට මෝහය ඇවිස්සෙන රූපවල නිමිති අනුනිමිති ගන්න එපා කියනවා. ඒක තමයි ඉන්ද්‍රිය සංවරය කියන්නේ. හැබැයි මේකේනා ඒ නිමිති අනුනිමිති ගන්නවා. අසංවර වෙන රූපවලම නිමිති අනුනිමිති ගන්නවා. ආන් ඒක තුවාල වහන්නේ නැහැ කියලා නෑ වගේ අර ගොපල්ලා ඒ කෙනා තුවාල වහන්නේ නැහැ කියන්නේත් ශ්‍රාවකයා තුවාල වහන්නේ නැහැ කියන්නේත් ඔන්න ඕක කිව්වා. ඊළඟට බුදුරජාණන් දේශනා කළා ඒ වගේම කන අසංවර කරගෙන වාසය කරනවා. නාසය අසංවර කරගෙන වාසය කරනවා. දිව අසංවර කරගෙන වාසය කරනවා. ඔය රසවත් දෙයට ඒ කන බොන දේවල් වලට ආසාවෙන් අසංවරව වාසය කරනවා. ඊළඟට හිතට හිතවෙන එක සිතුවිලි ඔස්සේ අසංවරව සිතුවිලි හිත රාගය ඇවිස්සෙන, ද්වේෂය ඇවිස්සෙන, මෝහය ඇවිස්සෙන, අකුසල් ඇවිස්සෙන සිතුවිලි හිත ඉන්නවා. ආන් ඒක කියනවා තුවාල වහන්නේ නැහැ කියන්නේ. එතකොට ඒ තුවාල වැහුවේ නැති වුනහම ගවපට්ටියේ ගවයන්ගේ තුවාල වැහුවේ නැති වුනහම හොඳ කරන්න බෙහෙත් දැම්මේ නැති වුනහම ආන් ඒකෙන් ඒ ගවපට්ටිය විනාශ වෙනවා. ඒ වගේ ශ්‍රාවකයාගේ හිතේ හටගන්න මේ අසංවර ඉන්ද්‍රිය අසංවර වීම දිගටම තිබුණොත් සංවර කරගත්තේ නැත්නම් ඒ තුලින් ශ්‍රාවකයා පිරිහෙනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කළා දුම් ගස්සන්නේ නැහැ. දුම් ගස්සන්නේ නැහැ කියන්නේ ඇයි? ඔන්න ඒ කෙනාට අහන්න ලැබෙනවා ධර්මය. බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළයි. ආන් ඒ ධර්මය කාටවත් කියන්නේ ඒ ධර්මය කාටවත් විස්තර කරලා කියලා දෙන්නේ දැන් ඔබට මතක ඇති චිත්ත ගෘහපති උපාසකයින්ගේ මිනුම් දණ්ඩ හැටියට බුදුරජාණන් වහන්සේ දේශනා කළේ චිත්ත ගෘහපතිතුමා.
එතුමා වගේ වෙන්න කියලා බුදුරජාණන් වහන්සේ වදාළේ. චිත්ත ගෘහපතිතුමා බුදුරජාණන් වහන්සේ බැහැ දකින්න නිතර නිතර යනවා. එහෙම නැත්නම් ශ්‍රාවක සංඝරත්නය බැහැ දකින්න නිතර නිතර යනවා. ඉතින් ඒ යනකොට ස්වාමීන් වහන්සේ නමක් ධර්මයේ කිව්වේ නැත්තම් ස්වාමීන් වහන්සේලා ඒ සංඝයා අතරින් දහම් කතාවක් කවුරුත් කරේ නැත්තම් මේ චිත්ත ගෘහපති දහම් කරුණ කියනවා. ඒතර චිත්ත ගෘහපති ධර්ම කතාවක් මතු කරලා ගන්නවා. ධර්මයේ ගැන විස්තර අහනවා ස්වාමීන් වහන්සේලාගේ. ඒ චිත්ත ගෘහපති ධර්මයේ කියනවා. එතකොට ඒක ඒ උපාසකයෙකුගේ තිබිය යුතු ලක්ෂණයක්. ධර්මය දැනගන්න ඕනේ. ඒ වගේම ධර්මය කතා කරන්න ඕනේ. ඒ භික්ෂු භික්ෂුණී උපාසිකා කියන සිව්වණක් පිරිසම ධර්මයේ ඉගෙන ගන්නත් ඕනේ. ධර්මය කියා දෙන්නත් ඕනේ. ඒක බුදුරජාණන් වහන්සේ දේශනා කළේ දුම් ගස්සනවා කියලා. එතකොට ධර්මය කියන්නේ නැත්තම් කෙනෙක් දුම් ගස්සන්නේ නෑ වගේ. ඒ ගොපල්ලා හරක්ට දුම් ගැස්සුවොත් දුම් ගස්සන්නේ නැත්තම් ඒ මැස්සෝ මදුරුව යන්නේ නැහැ. හරක් විපතටපත් වෙනවා. ආන් ඒ වගේ තමන් ධර්මයේ කියා දුන්නේ නැත්තම් තමන් තුල තියෙන මේ ධර්ම කරුණු ආදී දේවලුත් ඒ සිහි නොකිරීම නිසාම අමතක වෙලා යන්න පුළුවන්. ඒ විනාශ වෙලා යන්න පුළුවන් ඒ තුලින්. ඒ නිසා බුදුරජාණන් දේශනා කළේ දුම් ගස්සන්න කියලා. ඉතින් ඒක නා දුම් ගස්සන්නේ නැත්තම් සාසනයේ දියුණුවක් ලබන්නේ නැහැ කියනවා. ඊළඟට ඒ ශ්‍රාවකයා තොටුපොළ දන්නේ. තොටුපොළ දන්නේ කියන්නේ ධර්මදර විනයදර මාතෘකා වශයෙන් ධර්මයේ දරාගත්තු භික්ෂූන් ඉන්නවා. ආන්ගේ භික්ෂූන් වහන්සේලා බැහැ දකින්න කාලෙන් කාලට යන්න ඕන කියනවා. ගිහිල්ලා ස්වාමීනි මේකේ අර්ථය මොකක්ද? ස්වාමීනි මේ දහම් කරුණ මට තේරෙන්නේ මේක තේරුම් ගන්න ඕනේ කොහොමද කියලා අහන්න කියනවා. ඉතින් ඒ කෙනා අහන්නේ නැත්තම් ශ්‍රාවකයා අහන්නේ නැත්තම් භික්ෂුව ඒ ධර්මයේ දරාගත්තු තෙරුන් වහන්සේලාගෙන් දහම් කරුණු අහන්නේ නැත්තම් ආන් ඒක තොටුපොළ අඳුරන්නේ වගේ කියනවා. ගෝපල්ලා තොටුපොළ අඳුරන්නේ වගේ කියනවා. ඉතින් මේ තොටුපොළ අඳුරන්නේ කියන්නේ ඕකට කියනවා. ඒ තොටුපොළ අඳුරන්නේ නැත්තම් ධර්ම මාර්ගයේ දියුණුවක් කරා යන්න ලැබෙන්නේ නැහැ කියනවා. මොකක්ද මේ තොටුපොළ අඳුරනවා කියන්නේ? ධර්මදර විනයදර භික්ෂුන් වහන්සේලා ළඟට ගිහිල්ලා ස්වාමීනි මේ කරුණේ අර්ථය මොකක්ද? මේක අපි තේරුම් ගන්න ඕනේ කොහොමද කියලා අහලා දැනගන්න එකට කියනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා ඒ කෙනා ශ්‍රාවකයා පෑන් වැළඳීම දන්නේ. පෑන් වැළඳීම දන්නේ කියන්නේ දහම් කරුණු මෙනෙහි කරලා අර්ථ තේරුම් ගන්නෑ. ධර්ම කරුණු මෙනෙහි කරලා අර්ථ තේරුම් ගන්න. ඒක තේරෙන්නේ අර්ථ වැටහෙන්නේ නැහැ. එතකොට මේ ධර්මයේ අර්ථ වටහා ගත්තාම ප්‍රීතියක් ඇති වෙනවා. මේ ධර්මයේ අර්ථය මේකයි කියලා තේරුම් ගත්තාම සතුටක් උපදිනවා. හැබැයි මේ කෙනාට ඒ ධර්මයේ තුලින් සතුටක් උපදින්නේ නැහැ. ධර්මයේ තුලින් සතුටක් උපදින්නේ නැත්තම් ආන් ඒකත් පිරිහීමක්. ඒක හරියට පෑන් වැළඳීම දන්නේ නැහැ වගේ. පෑන් වැළඳීමේ දන්නේ නැහැ කියන්නේ ඔන්න ඕකට කිව්වා. ඊළඟට ශ්‍රාවකයා මාවත දන්නේ එක පාර. මොකද්ද පාර? ආර්ය අෂ්ටාංගික මාර්ගය. සම්මා දිට්ඨිය කියන්නේ මොකද්ද? සම්මා සංකල්ප කියන්නේ මොකද්ද? සම්මා වාචා කියන්නේ මොකද්ද? සම්මා කම්මන්ත කියන්නේ මොකද්ද? සම්මා ආජීවය කියන්නේ මොකද්ද? සම්මා වායාමය කියන්නේ මොකද්ද? සම්මා සතිය කියන්නේ මොකද්ද? සම්මා සමාධිය කියන්නේ මොකද්ද? ඒ ආදී ආර්ය අෂ්ටාංගික මාර්ගය මෙයා අඳුරන්නේ. ආන්ගේ ශ්‍රාවකයා ආර්ය අෂ්ටාංගික මාර්ගය අඳුරන්නේ නැත්තම් ඒකට තමයි කියන්නේ කියනවා මාවත දන්නේ කියලා. මාවත දන්නේ කියන්නේ ඔන්න ඕකට කියනවා. ඊළඟට ශ්‍රාවකයා ගොදුරු බිම තෝරගන්න දක්ෂ නැහැ කියනවා. ගොදුරු බිම කියලා කියන්නේ සතර සතිපට්ඨානයට කියන නමක්. ආන්ගේ සතර සතිපට්ඨානේ මේකයි කායානුපස්සනාව. කය අනුව සිහිය පවත්වන්න තියෙන්නේ මෙහෙම. ඊළඟට වේදනානුපස්සනාව කියන්නේ මෙන්න මේකට. විඳීම් ඇති වෙද්දි සිහිය පවත්වන්න ඕනේ මෙන්න මෙහෙම. ඊළඟට සිතුවිලි හටගන්න ඒ හිතේ හටගන්න සිතුවිලි ගැන සිහිය පවත්වන්නේ මෙන්න මෙහෙම. චිත්තානුපස්සනාවට කියන්නේ මේකට.
ඊළඟට ධර්මයන් ගැන ආයතන අනිත්‍ය ආදී ඒ ධර්මයන් ගැන පංච උපාදානස්කන්ධය ආදී ඒ ධර්මයන් ගැන නුවණින් මෙනෙහි කරන්න ඕනේ මෙහෙම. අනිත්‍ය වශයෙන් සිහි කරන්න ඕනේ මෙහෙම. දුක් වශයෙන් සිහි කරන්න ඕනේ මෙහෙම. අනාත්ම වශයෙන් සිහි කරන්න ඕනේ මෙහෙම. අන්න ඒක ශ්‍රාවකයා දන්නේ නැත්තම් ආන් ඒකට කියනවා ගොදුරු බිම දන්නේ නැහැ කියලා කියන්නේ. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කළා ඉතුරු නොකොට කිරි දෝනවා කියන්නේ මොකද්ද? ඔන්න භික්ෂුවට ලැබෙනවා චීවර පිණ්ඩපාත සේනාසන ගිලම්පස බෙහෙත් පිරිකර ආදී ලැබෙනවා. එතකොට ඒවා පිළිගන්න ප්‍රමාණය දන්නේ. එතකොට තමන් දැන් ගිහි ශ්‍රාවකයන්ටත් බුදුරජාණන් වහන්සේ දේශනා කළා ඒ ව්‍යාපාරාදී කටයුතු කරද්දී තමන් ධනෙ උපයන කෙනෙක් නම් ඒ ධනය කොටස් 4කට බෙදන්න. එක කොටසක් තමන්ගේ කෑම බීමට. එක කොටසක් ව්‍යාපාර කටයුත්තේ දියුණුව පිණිස. තව කොටසක් ඉතුරු කරන්න. තව කොටසක් පින් කටයුතු වලට වෙන් කරන්න. එතකොට කොටස් 4කට බෙදලා ওই විදිහට තමයි වියදම් කරන්න ඕනේ. එතකොට මේ වියදම් කරන්න ලැබෙන්නේ යම්කිසි ප්‍රමාණයක්. ඒ ප්‍රමාණයට අනුව තමයි ඒ අදාළ දෙයට වියදම් කරන්න ඕනේ. එතකොට තමයි මේ ගිහි පින්වතුන්ට ඒ දියුණුවක් කරා යන්න ලැබෙන්නේ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කළා පැවිදි වෙලා ගොඩාක් කල් ගිය සංඝ පීතෘන් වහන්සේලා ඉන්නවා. ආන්ගේ සංඝ පීතෘන් වහන්සේලාට පූජා සත්කාර කරන්නේ නැහැ කියන්නේ මොකක්ද? බුදුරජාණන් වහන්සේ වදාළා උන්වහන්සේලා ඉන්න තැන උන්වහන්සේලා නැති තැන මෛත්‍රී සහගත කාය කර්ම පවත්වන්නේ නැහැ. වචී කර්ම පවත්වන්නේ නැහැ. මනෝ කර්ම පවත්වන්නේ නැහැ. එතකොට උන්වහන්සේලා ඉන්න තැනත් නැති තැනත් ඒ විදිහට මෛත්‍රී සහගත කාය කර්ම වචී කර්ම මනෝ කර්ම පවත්වන්නේ නැත්නම් ඒක බුද්ධ ශාසනය පිරිහෙන්න හේතු වෙනවා කියනවා. එතකොට භාග්‍යතුන් වහන්සේ දේශනා කොට වදාලා ඕන් ඔය දුර්වලතා 11න් සමන්විත කෙනා මේ ශාසනයේ දියුණුවක් කරා යන්නේ නැහැ. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කළා ගොපල්ලා ගවයන්ගේ හැඩරුව දන්නවනම් විශේෂ ලකුණු මොනවද කියලා දන්නවනම් ඊළඟට නිලමැසි බිත්තර කාලෙන් කාලට ඉවත් කරනවනම් ඊළඟට ඒ තුවාල වහලා දානවනම් තුවාල සනීප කරනවනම් දුම් ගස්සනවනම් ඊළඟට ගවයන්ව ඒ බස්වන්න ඕන තොටුපොළෙන් බස්සවනවනම් ඊළඟට ගවයන් පැන් බීපු බව නොබීව බව දන්නවනම් වතුර බොන්න ඕනේ මොකාටද වතුර දෙන්න ඕනේ මොකාටද කියලා අඳුරනවනම් ඊළඟට ගවයන් අරන් යන්න ඕනේ මොන පාරවල් වලද අරන් යන්න හොඳ නැත්තේ මොන පාරේද කියලා දන්නවනම් ඊළඟට ගවයන්ට තනකොළ තියෙන්නේ කොයි පළාතේද කියලා ගොදුරු බිම හොඳට දන්නවනම් ඊළඟට ගවයන්ට ඒ පැටවුන්ටත් ඉතුරු කරලා කිරි දොවනවනම් ඊළඟට ගවපට්ටියේ ශ්‍රේෂ්ඨ වූ ඒ වැඩිමහල් ගවයන්ට විශේෂයෙන් සලකනවනම් සත්කාර කරනවනම් ආන්ගේ ගොපල්ලා ගවපට්ටිය දියුණු කරගන්නවා. බුදුරජාණන් දේශනා කළා ආන් ඒ වගේම මේ ශාසනයේ භික්ෂුවක් ශාසනයේ ඒ විපුල බවක් දියුණුවක් අභිවෘද්ධියක් ලබන්න කැමති ශ්‍රාවකයක් අඳුර ගන්න ඕන කියන රූප. රූප අඳුරනවා කියන්නේ මොකද්ද? සෑම රූපයක්ම හට අරන් තියෙන සතර මහා ධාතුන්ගෙන්. ඒ කියන්නේ එක්ක මේ අපිට පේන රූප එක්ක පොළොවට පස් වෙලා යන දෙයක්. එහෙම නැත්නම් ජලයේ දිය වෙලා යන දෙයක්. වැగిරෙන ස්වභාවයට යුතු දෙයක්. එහෙම නැත්නම් ගින්දරට අයිති දෙයක්. රස්නේ ගතියින් යුතු දෙයක්. එහෙම නැත්නම් වාතයට අයිති දෙයක්. එහෙම නැත්නම් ඔය කියන සතර මහා ධාතුන්ගෙන් ඒ ධාතු එකතු වෙලා හැදිච්ච දෙයක් තමයි රූප. ඔය විදිහට රූප ගැන යථාර්ථය වශයෙන් දැනගන්න ඕන නම් ආන් ඒක තමයි රූප අඳුරනවා කියලා කියන්නේ. එතකොට සතර මහා ඒ රූප ගැන යථාර්ථය වශයෙන් අවබෝධ කරගත යුතුයි. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කළා ලකුණු ගැන දැනගන්නේ කොහොමද? ඒ කෙනා අඥාන පුද්ගලයා කවුද? අසත්පුරුෂයා කවුද? ඊළඟට නුවණැත්ත කවුද? සත්පුරුෂයා කවුද කියලා ඉතා හොඳින් අඳුරගන්න දක්ෂයි. ආන්ගේ දක්ෂකම ධර්ම මාර්ගයේ දියුණුව පිණිස හේතු වෙනවා.
ඊළඟට නිලමැසි බිත්තර ඉවත් කරන්න ඕනේ. මොනවද මේ නිලමැසි බිත්තර කියන්නේ? කාම සිතුවිලි. මොනවද මේ නිලමැසි බිත්තර කියන්නේ? තරහ සිතුවිලි. මොනවද මේ නිලමැසි බිත්තර කියන්නේ? හිංසා සිතුවිලි. කාම සිතුවිලි, තරහ සිතුවිලි, හිංසා සිතුවිලි හිතේ ඇති වෙනකොට ආන් ඒ සිතුවිලි දුරු කරන්න ඕනේ. ආන් ඒකට තමයි කියන්නේ නිලමැසි බිත්තර ඉවත් කරනවා කියලා. ඊළඟට බුදුරජාණන් දේශනා කළා ඒ කෙනා ශ්‍රාවකයා තුවාල වහනවා කියන්නේ මොකද්ද? භික්ෂුව තුවාල වහ ගන්නවා කියන්නේ මොකද්ද? රූපයක් දැක්කට පස්සේ ඒ රූපේ රාගය ඇවිස්සෙන නිමිති අනුනිමිති ගන්නෑ. එතකොට ඒ රූප ගැන නිතර නිතර සිහි වෙනවා නම් සිහි වෙවි රාගය හට ගන්නවා නම් ආන් ඒ රාගය හට ගන්න නිමිති අනුනිමිති සිහි කරන්නේ නැහැ. ඊළඟට කුඩා සටහනක්වත් ගන්නෑ. ඇස සංවර කරනවා. කන සංවර කරනවා. නාසය, දිව, කය, මනස කියන ඉන්ද්‍රිය සංවර කර ගැනීම තමයි තුවාල වහනවා කියලා කියන්නේ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. ඊළඟට කොහොමද දුම් ගස්සන්නේ කොහොමද? ඒ ශ්‍රාවකයා ඒ භික්ෂුව අහගෙන දරාගෙන ඉන්න ධර්මය ඉතා හොඳට විස්තර කරලා අනික් අයට කියලා දෙනවා. ආන් ඒක ධර්ම මාර්ගයේ දියුණුව ලබන්න කැමති කෙනෙක් කළ යුතු දෙයක්. එතකොට මැසි මදුරුවන්ගෙන් වෙන පීඩා ගවයින්ගෙන් ඒ ගවයින්ට තියෙන පීඩා දුරු කරන්න නම් දුම් ගස්සන්න ඕනේ. ආන් ඒ වගේ Tamanට තියෙන කරදර පීඩා දුරු වෙනවා. ඊළඟට නොයේකුත් වෙන ඒ උපක්ලේශ ආදී අකුසල් දුරු වෙන්න හේතුවක් වෙනවා මේ ධර්මය විස්තර කරලා කියලා දීම. ඒක ගිහි පැවිදි කාටත් පොදු එකක්. ඊළඟට තොටුපොළ දන්නවා කියන්නේ මොකක්ද? ඉන්නවා බහුශ්‍රෘත ධර්මදර විනයදර භික්ෂූන්. මාතෘකා විදියට ධර්මයේ දරාගත්තු භික්ෂූන් ඉන්නවා. ආන්ගේ ස්වාමීන් වහන්සේලා ළඟාවට ගිහිලා ස්වාමීනි මම කොහොමද මේකේ අර්ථය තේරුම් ගන්නේ? මේකේ අර්ථය මොකක්ද කියලා අහනවා. එතකොට කියලා දෙනවා. ආන්ගේ කියලා දෙන දේ ඊට පස්සේ ධර්මයේ තියෙන සැකතැන් දුරු කරගන්නවා. අන්න ඒකට තමයි කියන්නේ තොටුපොළ අඳුරනවා කියලා. තොටුපොළ දන්නවා කියලා. එතකොට තොටුපොළ දන්නේ නැතුව වතුරට බහින්න ගියොත් අනතුරක්. ආන් ඒ වගේ තොටුපොළ දැනගෙන ධර්මදර විනයදර භික්ෂුන්ගෙන් ධර්මයේ තියෙන සැකතැන් ලියා ගන්න ඕනේ. ඊළඟට පැන් වැළඳීම ගැන දැනගන්නවා කියන්නේ මොකක්ද? ධර්ම විනය කියා දෙනකොට හොඳට අර්ථ තේරුම් ගන්නවා. ඒ වගේ මේ ධර්ම විනය ඉගෙන ගන්නකොට ඒ ධර්ම විනය ගැන ඒ ධර්මයේ ගැන විනය ගැන පහන් සිතක් ඇති කර ගන්නවා. හිත පහදිනවා. පැන් වැළඳුවා කියන්නේ අන්න ඒකට. ඊළඟට බුදුරජාණන් දේශනා කළා මාවත දන්නවා කියන්නේ මොකක්ද? එයා දන්නවා ආර්ය අෂ්ටාංගික මාර්ගය. චතුරාර්ය සත්‍ය ගැන අවබෝධය සම්මා දිට්ඨිය කියලා දන්නවා. ඊළඟට සම්මා සංකල්පය කියන්නේ මොකක්ද? මොන සංකල්පද කියලා එයා දන්නවා. ඊළඟට සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීවාදී ආර්ය අෂ්ටාංගික මාර්ගයේ අංග ගැන ඉතා හොඳින් ඉගෙන ගන්නවා. ඉගෙනගෙන ඒ ගැන දරා ගන්නවා. මාර්ගය දන්නවා කියන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගය ගැන දැන ගැනීමට කියන නමක්. ඊළඟට බුදුරජාණන් දේශනා කළා ගොදුරු බිමට දන්නවා කියන්නේ මොකක්ද? සතර සතිපට්ඨානය ඉතා හොඳින් අඳුරනවා කියන එක. ශ්‍රාවකයා සතර සතිපට්ඨානය ඉතා හොඳින් අඳුරනවා කියන එක තමයි ගොදුරු බිම දන්නවා කියලා කියන්නේ. එතකොට කායානුපස්සනාව කියන්නේ මේක, වේදනානුපස්සනාව කියන්නේ මේක, චිත්තානුපස්සනාව, ධම්මානුපස්සනාව කියන්නේ මේක කියලා ඉතා හොඳින් සතර සතිපට්ඨානය කියන්නේ මොකක්ද කියලා අඳුරනවා. අන්න ඒකට කියනවා ගොදුරු බිම දන්නවා කියලා කියන්නේ. එතකොට ඒකෙන් තමයි ගොදුරු බිම දන්නවනම් තමයි ගවයින්ට කන්න දෙන්න පුළුවන්. එතකොට ගොදුරු බිම දන්නවා කියලා මේ ආර්ය විනය ගොදුරු බිම දන්නවා කියලා කියන්නේ සතර සතිපට්ඨානය දැන ගැනීමට කියන නමක්. ඊළඟට ඉතිරි කරලා කිරි දෝනවා කියන්නේ මොකක්ද? බුදුරජාණන් දේශනා කළා මහණෙනි භික්ෂුව ඊතා හොඳින් දන්නවා සදහැවතුන් චීවර පිණ්ඩපාත සේනාසන ගිලන්පස ආදී සිව්පසේ පූජා කරද්දී ඒව පිළිගන්න ඕනේ ප්‍රමාණය. ආන් ඒක කියනවා ඉතුරු කරලා කිරි දෝනවා කියලා කියන්නේ. එතකොට තමන්ගේ අවශ්‍යතා හොඳින් අඳුරනවා.
අවශ්‍යතාවයට අනුව පිළිගන්න ඕන මොනවද කියලා ඉතා හොඳින් අඳුරනවා. ඊළඟට වැඩිහිටියන්ට සලකනවා කියන්නේ මොකක්ද? බුදුරජාණන් දේශනා කළා සංඝ පීතෘන් වහන්සේලාට හිටියත් ඉන්න තැනත් නැති තැනත් කායික ක්‍රියාවන් ඊළඟට කතා කරන වචන හිතන සිතුවිලි මෛත්‍රී සහගත දේවල්. මෛත්‍රී සහගත කායික ක්‍රියා, මෛත්‍රී සහගත වචන, මෛත්‍රී සහගත සිතුවිලි ඒ වැඩිහිටි තෙරුන් වහන්සේලා ගැන හිතනවා. ඒ වචන කතා කරනවා. ඒ කායික ක්‍රියා මෛත්‍රී සහගත දේවල් කරනවා. උන්වහන්සේලාව පෙළන්නේ නෑ. වැඩිහිටියන්ට සලකනවා, වැඩිහිටියන් උපදනවා කියන්නේ ඔන්න ඕකට කියනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ ඒ භික්ෂු සංඝයා වහන්සේලාට මේ ධර්මයේ දේශනා කොට වදාළේ. ගෝපල්ලෙක් උපමා කරගෙන මේ ධර්මය දේශනා කොට වදාළේ. ඉතින් මේ බුද්ධ ශාසනයේ දියුණුව ලබන්න කැමති ගිහි පැවිදි හැම දිනාටම උපකාර පිණිස පවතින එකක් තමයි මේ සූත්‍ර දේශනාව. ඉතින් බුදුරජාණන් දේශනා කළා මේ කරුණ 11න් සමන්විත කෙනා මේ ශාසනයේ දියුණුවක් කරා යනවා, විපුල බවක් කරා යනවා. ඒකට සුදුස්සෙක් වෙනවා කියලා. ඉතින් අපිටත් මේ ගෝපල්ලෙක් උපමාවට ගත්ගෙන ධර්ම මාර්ගයේ දියුණුව සලසාගත හැකි අයුරු බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ මේ මහා ගෝපාලක සූත්‍ර දේශනාවත් අප හැම දිනාටම මේ ධර්ම මාර්ගයේ දියුණුව ලැබීම පිණිසම හේතුපකාර වෙත්වා. සාදු සාදු සාදු. රැස් කරගන්නට යෙදුණු සීල පුණ්‍ය ධර්මයන් අපි පළමුවෙන් අනුමෝදන් කරමු. පින් කැමති සීල දෙවියෝ මේ පින් සතුටු සිතින් අනුමෝදන් වෙත්වා. පිනෙන් සතුටු වෙන දෙවියන්ගේ ධාර්මික රැකවරණ ආරක්ෂාව ඔබ අප හැම දිනාට සුවසේ ධර්මයේ හැසිරෙන්නට සලසා දෙත්වා. සියලු දෙවිවරුන්ටත් චතුරාර්ය සත්‍ය අවබෝධය පිණිස මේ පිනත් හේතු උපකාර වෙත්වා. සාදු සාදු සාදු. ඒ වගේම අද දින අසිරිමත් දම්රා සමාවන් ධර්ම දේශනාවට දායකත්වයේ දරුවේ විජිත වැලිමානාන කැකිරිස්කන්ද කරන්දිනියන් ලිපිනේ පදිංචි පින්වත් ID ඇඩ්ලින් මහත්මිය සහ කොළඹගේ සෝමරත්න මහත්මයා විසින් ඉතින් මේ පින්වතුන් බලාපොරොත්තු වන විශේෂයෙන් මේ පරලෝකීය විජිත් ප්‍රියන්ත පුතණුවන් ඇතුළු ඥාතීන්ට පින් අනුමෝදන් කරන්න. මිය පරලෝකීය විජිත් ප්‍රියන්ත පුතණුවන්ටත් ඒ වගේම ID ශීලවති, ID විල්ඩින්, T ජොසලින් සිල්වා, කොළඹගේ ලීඩින්, KD මීලින් යන මේ මිය පරලෝකීය සීල ඥාතීන්ට අනුමෝදන් වෙත්වා. එයාගේ පරලෝක ජීවිත සැපවත් වෙත්වා, සුවපත් වෙත්වා. සංසාර දුකින් අත් මිදීම පිණිස මේ පිනත් හේතු උපකාර වෙත්වා. සාදු සාදු සාදු. ඒ වගේම පින්වත් කොළඹගේ සෝමරත්න මහත්මයා ඇතුළු ඒ වගේම ඇඩ්ලින් මහත්මිය ඇතුළු ඒ පවුලේ සෑම සිළු දෙනාටමත් මේ පින් අනුමෝදන් වෙත්වා. නිදුක් නිරෝගී සුවපත් භාවයේ සලසේවා. ඒ වගේම අජිත් ප්‍රියන්ත, සුජිත් ප්‍රියන්ත යන පුතුන්ටත්, චන්ද්‍රාණී ජයකොඩි, සුරංගනී ප්‍රියදර්ශනී යන ලේලිවරුන්ටත් මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ වගේම දිලුම් මනුරංග, හිම්සර හසරංග, අමාශ හත්සක, සකිත හංසන යන මේ මුණුබුරු මිනිබිරියන්ටත් මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ වගේම දිලුම් මනුරංග, හිම්සර හසරංග, අමාශ හත්සක, සකිත හංසන යන ඒ මුණුබුරන්ටත් මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ නම් සඳහන් කළ සෑම සියලු දෙනාටම මේ පින් අනුමෝදන් වෙත්වා. හැම දිනාට නිදුක් නිරෝගී සුවපත් භාවය සැලසේවා, දීර්ඝායු සම්පත් සැලසේවා. කරන කියන දැහැමි රැකී ආරක්ෂා ආදී කටයුතු සාර්ථක කරගන්න ලැබේවා. ඒ වගේම මේ නම් සඳහන් කළ ඒ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථක කරගන්න ලැබේවා. හැම දිනාටම වාසනාවන්ත ජීවිතයක් ගත කරමින් සුවසේ ධර්මයේ හැසිරෙමින් උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධය පිණිස මේ රැස් වූ පිනත් හේතු උපකාර වෙත්වා. සාදු සාදු සාදු. ඒ වගේම රැස් කරගන්නට යෙදුණු සීල පුණ්‍ය ධර්මයන් විශේෂයෙන්ම අපි අනුමෝදන් කරමු අපගේ ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මේ පින් අනුමෝදන් වෙත්වා. මහමෙවුනා වාසී සීල පින්වත් ස්වාමීන් වහන්සේලාට, ලංකා වාසී ලෝක වාසී සීල ගුණධම් පුරණ සීල සංඝ රත්නයට, අනගාരിക උපාසක පින්වතුන්ට, අනගාരികා මෑණිවරුන්ට මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ වගේම ඒ සියලු
පින්වතුන් වහන්සේලාට උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධය පිණිස මේ සියලු පින් හේතු වාසනා වෙත්වා. සාදු සාදු සාදු. ඒ වගේම රැස් වූ සියලු පුණ්‍ය ධර්මයන් ශ්‍රද්ධා කාර්ය මණ්ඩලයේ සෑම සියලු දෙනාටමත් ශ්‍රද්ධා මාසික ධර්ම දාන සමාජිකාවන්ටත් සුපින්නත් ඔබ සියලු දෙනාටමත් මේ පින් අනුමෝදන් වෙත්වා. අප හැම දෙනාටම සුවසේ උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධය පිණිස මේ සියලු පින් හේතු වාසනා වෙත්වා. සාදු සාදු සාදු. හැම දිනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්මදේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබස්ක්‍රයිබ් කරන්න.